පස්වන ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයට අත්පැලක් ලෙස හතරවන ශ්‍රේණියේ සිංහල කියවීම පොත ඇසුරින් නිර්මාණය කර ඔබ වෙත ගෙනෙන අවබෝධය හා භාෂා සංකල්ප ඇතුළත් උපකාරක පාඩම් මාලාව. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ විශේෂඥ ප්‍රවීණ දේශක අනිල් පුෂ්ප කුමාර සම්පත් දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් උදෙසා සිසුතරුව පුද්ගලික සමාගම ඉදිරිපත් කරන පෙළ පොතයි විභාගයයි ව්‍යාකාරකම් සමූහය. මෙම පාඩම් මාලාව සාර්ථකව හැදෑරීම සඳහා සිසුතරුව අවබෝධය හා භාෂා සංකල්ප වැඩපොත භාවිතා කරන්න. වැඩපොත ලබාගත හැකි ආකාර සහ ස්ථාන දිවයින පුරා පිහිටි සරසවි පොත්හලේ ශාඛා ජාලයෙන් ඩලාස්.lk වෙත පිවිස මාර්ගගත ඇනවුම් කිරීමෙන් සිසුතරුව පුද්ගලික සමාගමේ බෙදා හැරීම් ජාලයෙන් ලබාගත හැක. ආයුබෝවන් ආදරණීය දුවල පුතාලා සියලු දෙනාටම අදත් අපි සූදානම් වන්නේ සිසුතරුව පුද්ගලික සමාගම සිසුතරුව එඩියුකේෂන් YouTube නාලිකාව මගින් ඔබට ගෙනෙන පෙළපොතයි විභාගයයි වැඩසටහන් මාලාවේ තවත් එක වැඩසටහනකට. ඒ අනුව අද දවසේ ඔබට තිබෙන්නේ 4 වන ශ්‍රේණියේ සිංහල කියවීම පොත ඇසුරෙන් අප ගෙනෙන මේ පාඩම් මාලාවේ 3 වෙනි පාඩම පොත්කුරුල්ලා පාඩම. ඒ සඳහා අද ඔබ ආසන්නයට ගන්න ඔබගේ සිංහල පෙළපොත ඒ වගේම සිසුතරුව පුද්ගලික සමාගම මගින් ප්‍රකාශයට පත් කර තිබෙන භාෂා සංකල්ප සහ අවබෝධය වැඩපොතත් ඔබ ආසන්නයට ගන්න. ඒ වැඩපොත ඇසුරෙන් තමයි අපි මේ පාඩම් මාලාවේ ඉදිරිය සාකච්ඡා කරගෙන යන්නේ. එහෙමනම් අපි ඔබට මතක ඇති පසුගිය පාඩම් මාලා නැරඹුවා නම් ඒ පාඩම් මාලාවල අපි විවිධ භාෂා සංකල්ප ඔබට කියලා දුන්නා. ඒ වගේම අද දවසෙත් ඔබට මේ පාඩමට අදාළව පිළිතුරු සාකච්ඡා කරන අතරතුර භාෂා සංකල්ප විවිධ දේවල් ඔබට කියා දෙනවා. හැබැයි අපි කලින් පාඩම් වල සාකච්ඡා කරපු කියා දුන්නු කාරණා නැවත නැවත මතක් කරන්නේ නැහැ. ඒවා අවශ්‍ය නම් ඔබට ඒ පාඩම් මාලා නරඹන්න, ඒ වගේම අවබෝධය අරගෙන ඉදිරි පාඩම් මාලාවලට සූදානම් වෙන්න. එහෙනම් අද ඊ타ත්ම අපූර්ව පාඩමක් තිබෙන්නේ. ඒ තමයි පොත්කුරුල්ලා පාඩම. මෙය ඔබගේ පෙළපොතේ තියෙන ඊ타ත්ම වින්දනාත්මක පාඩමක්. එහෙම නැත්නම් කියවලා අසලා රස විඳින්න පුළුවන් පාඩමක්. ඒ ඔස්සේ තමයි අද අපේ පාඩම ඉදිරියට කරගෙන යන්නේ. එහෙනම් අපි බලමු අපේ පාඩම සිංහල කියවීම පොත 4 වන ශ්‍රේණිය පොත්කුරුල්ලා. ඒ පාඩමේ 3 වෙනි පාඩම. ඒ පාඩමේ ක්‍රියාකාරකම මේන් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ, මේ පාඩම ඉදිරිපත් කිරීමේදී මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ. තේමාව රසවින්දනය සඳහා කවියක්. රසවින්දනය. ඔබ දන්නවා රසවින්දනය කියලා කියන්නේ ඒක අපේ මානසික ආහාරයක්. රසවින්දනය කියලා කියන්නේ අපි කුසට ආහාර ගන්නවා, කයට ආහාර ගන්නවා, ඒ වගේම අපි මනසටත් ආහාර ගන්නට ඕනේ. ඒ ආහාරය තමයි රසවින්දනය. රසවින්දනය අපිට ඇති වෙන්නේ ගීතය, කවිය, නාට්‍ය, සංගීතය, කලාව, පොතපත කියවීම මේ ආදියෙන් තමයි අපි අපේ රසවින්දනය ලබා ගන්න. එහෙනම් අපි ගීතවලට, කවිවලට, චිත්‍රපටි, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, සංගීත ඛණ්ඩ මේ ආදී වශයෙන් විවිධ දේවල් වලට අපි සවන් දෙන්න ඕන, බලන්න ඕනේ, ඇහුම්කන් දෙන්න ඕන, ඒවා සාකච්ඡා කරන්න ඕනේ. එතකොට අපේ අර රසවින්දන කුසලතාවය නැත්තම් රස විඳීමේ හැකියාව ඉහළ යනවා. ඒක කුඩා කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕන. එතකොට අපිට හුඟක් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අපි සිංහල භාෂාවේ මේ දේවල් ඉගෙන ගන්නෙත් සතුටින් ජීවත් වෙන මිනිස්සෙක් විදිහට ඕගොල්ලන්ව නිර්මාණය කරන්න. හොඳයි. එහෙනම් රසවින්දනය සඳහා මේක කවි පන්තියක්, කවියක් මෙතන තියෙන්නේ. ඊළඟට අපි බලමු ඕගොල්ලන්ගේ ගොඩනැගෙන නිපුණතාවය මොකක්ද කියලා. කැමැත්තෙන් හා රස විඳින්මින් කියවයි. එතකොට මේක රස විඳින්මින් කියවන්න ඕන. ඒ කියන්නේ අපි මේක ගායනය කරද්දී අපි දන්නවා කවියක් තියෙන ගායනා කරන්න. ඒතර අපි බොහොම කැමැත්තෙන් ගායනා කරන්න. ඒ වගේම ඒ ගායනය කරද්දී අපි ඒක රස විඳින්නත් ඕනේ. ඒ ගායනය ඇතුලේ ඒකේ කියන වචන, යෙදিলা තියෙන අදහස් ඒවා හොඳට තේරුම් අරගනිමින් ඒ වගේම ඒ කියන අදහස මොකක්ද කියලා තේරුම් ගනිමින් අපි කටයුතු කරන්න ඕන, කියවන්නට ඕන. එහෙම කියවුවොත් තමයි ඔබට මේ නිපුණතාවය
ළඟා වෙන්නට පුළුවන් වෙන්නේ කැමැත්තෙන් හා රස විඳිමින් කියවයි. අපි බලමු ඊළඟට ඉගෙනුම් ඵල මේක කරාට පස්සේ ඕගොල්ලන් මේ පාඩම ඒ විදිහට කරාට පස්සේ මොනවද ඕගොල්ලන් ළඟා කරගන්නා අත්පත් කරගන්නා දේවල්? ළමා කවි කතන්දර හා සංවාද කියවා අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. ළමා කවි කතන්දර හා සංවාද කියවා අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. චරිතයකට ආරෝපණය වී අවබෝධයෙන් යුතුව කියවයි. චරිතාරෝපණය. ඒ කියන්නේ අපිට කවිවල කතන්දරවල නාට්‍යවල දෙබස්වල හමු වෙන චරිත ඒ චරිතවල ජීවත් වෙමින්ම අපිට කියවන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඒ නිසා හරි වැදගත් අද දවසේ පාඩම. හොඳයි. අපි එහෙනම් ඉදිරියට යමු. ඔබට මේ සඳහා උපකාරී කරනවා සිසුතරුව පුද්ගලික සමාගම මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන භාෂා සංකල්ප හා අවබෝධයේ වැඩපොත. ඒක නැතත් ඔබට සිංහල කියවීම පෙළපොතෙන් මේ කොටස් ඉගෙන ගන්නට පුළුවන්. හැබැයි අර අපි සකස් කරලා තියෙන ප්‍රශ්න ඒ පෙළපොතේ තියෙන ප්‍රශ්න වලට වඩා වෙනස් ස්වරූපයකින් තමයි අර ශිෂ්‍යත්ව විභාගයේදී ප්‍රශ්න අහන ප්‍රශ්න ඉදිරිපත් කරන ස්වරූපයට තමයි අපි මේ කොටස මේ පෙළපොතෙන් අපි ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට අද වැඩපොතේ අපි යන්නේ පිටු අංක 7 සහ 8 කියන කොටස් වලටයි යන්නේ. හොඳයි. ඊට කලින් අපි දන්නවා මේ කවිය පෙළපොතට ඇතුළත් කරලා තියෙන්නේ අපේ ළමා ලේඛිකාවක් ඒ වගේම ග්‍රන්ථ කතුවරියක් වන විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි කියන කිවිඳියගේ සතුටු කෝච්චිය කියන පොතින්. ඒ පොත තමයි ඔබට මේ දකින්න ලැබෙන්නේ සතුටු කෝච්චිය පොත. එතුමියගේ මේ සතුටු කෝච්චිය කියන කවි පොතෙන් තමයි අපේ මේ පාඩම සකස් කරලා තියෙන්නේ. හොඳයි. අපි බලමු. එහෙනම් අපි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන් මේක හොඳින් අහන්න. ඒ වගේම විඳින්න කියන්නේ වින්දනාත්මක. එහෙම නැත්නම් අපි සතුටටපත් වෙන්න. ඒ කියන වචන, ඒ කියන අදහස් තේරුම් අරගෙන අපි සතුටක් ලබන්න. ඒ වගේම ගායනය කරන්න. ඒ නිසා අපි අසමු විඳිමු ගායමු කියන තේමාව යටතේ විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි මහත්මියගේ සතුටු කෝච්චිය කියන කවි පොතෙන් උපුටාගත්ත පොත් කුරුල්ලා කියන කවි පන්තියට අපි ප්‍රවේශ වෙනවා. ඒක අහන්න සලස්වනවා. අද ඒ කවි පන්තිය සංගීතයේ යොදා ගායනා කරන්නේ සංගීත ආචාර්යනී රුචිරා දිලානි මහත්මිය. එතුමිය මනවින් මේ කවි පන්තිය ඔබට ඉදිරිපත් කරනවා. ඉස්කෝලේ නිවාඩුවට පොත් සාහුවේ පොතින් පොතට පියවායම් හරි සැවලුවේ තාත්තගේ කොටු කමිසයි උඩ සාප්පුවේ බර අඩු වෙනවා දැක්කම් ඇති කියා හිතේ ඇතෙතු බරට තෑගිල දුණු පොත් ගොඩක් ඇතේ පොතින් පොතට මං ගිය දුර දුටු කෙනෙක් නැතේ කවි රචනා කතා ගීත ලියූ පොර ගොඩේ නමක් නැතක් කියවූ පොත් මතකයේ ඇතේ පොතයි ලෙතයි අතයි හිතයි එකට එක් වෙලා ඇඳී වෙති පුටුවේ ඇඳි පොළොවේ වැතිරිලා තුරු සෙවණි මල් සුවඳේ හීනයක් වෙලා පිටු අතරින් ඉකිලෙමි පොත් කුරුල්ලෙක් වෙලා හොඳයි. ඒ කවි පන්තිය පද්‍ය පන්තිය ගායනා කළේ රුචිරා
දිලානි සංගීතාචාර්යතුමිය. දැන් මේ කවිය හරි අපූර්වයි, පුංචි අපිට හරි ලස්සනයි. ඒ වගේම අමුතු රසයක් අපිට දැනෙනවා, හදවතට හිතට දැනෙනවා. මොකද්ද මේක කියන්නේ? ඉස්කෝලේ නිවාඩුවට පොත් සාප්පුවේ. එතකොට අපිට දැන් ඉස්කෝලේ නිවාඩු ලැබුණාම ළමයි හරි සතුටුයි. මොකද ගෙදර ඉඳගෙන සෙල්ලම් කරන්න, නෑදෑයන්ගේ ගෙවල් වල යන්න ටිකක් පොඩි විවේකයක් ලැබෙනවා. හැබැයි මේ විවේකයේ එක්කලා සමහර දරුවෝ හොඳ දේවල්, හොඳ පුරුදු ඇති කරගෙන තියෙනවා. පොත්පත් කියවන්න, පොත්පත් රචනා කරන්න, කවි ලියන්න, චිත්‍ර අඳින්න, මේ වගේ කලා කටයුතු වලට සමහර දරුවෝ හුරු වෙලා තියෙනවා. ඒවා විනෝදාංශ විදිහට කරනවා. ඉතින් මේ කවියට පාදක වෙන්නේ, මේ කවිය ඇතුලේ කියවෙන්නේ ඉස්කෝලේ නිවාඩුවට පොත් සාප්පුවේ පොතින් පොතට පියබා යමි හරි සැහැල්ලුවේ. පොතින් පොතට පොත් සාප්පුව ඇතුලේ පොතින් පොතට පියබා යනවා කියලා කියන්නේ පොත් සාප්පුව ඇතුලේ පොත් බල බල තෝර ගන්නවා, බලනවා, ඒක තියෙනවා, තෝර ගන්නවා, බලනවා, හරි සැහැල්ලුවේ යන සතුටින් නේද? ඊළඟට තාත්තගේ කොටු කමිසේ උඩ සාක්කුවේ. තාත්තා ඇඳගෙන ඉන්නේ කොටු වැටිච්ච කමිසයක්. කොටු වැටිච්ච කමිසයක්. ඒ කමිසේ උඩ සාක්කුවේ. අපි දන්නවා ඒ සල්ලි දාගෙන තියෙන උඩ සාක්කුව කියලා, මේ තියෙන සාක්කුවේ දාගෙන ඉන්නේ. ඒකෙන් තමයි අපි දැන් සමහර අය නම් අර පසුම්බි, මුදල් පසුම්බි වල දාලා ඒ පසුම්බිය කලිසමේ සාක්කුවේ දාගෙන ඉන්නවා බොහෝ අය. මේ තාත්තා කොටු කමිසයක් ඇඳගෙන ඉන්නේ. කමිසේ උඩ සාක්කුවක් තියෙනවා. ඒකේ තමයි මේ සල්ලි දාගෙන ඉන්නේ. හරි ලස්සනයි. එහෙම තාත්තලා ඉන්නවා. බර අඩු වෙනවා දැක්කම ඇති කියාසි. ඇති කියා හිතේ. බර අඩු වෙනවා කියන්නේ දැන් සාක්කුව පිරিলা සල්ලි වලින් පොත් එකින් එක ගද්දි ඇත්තටම මේකට මුදල් ගෙවන්න වෙනවා. එතකොට අර සාක්කුවේ තියෙන සල්ලි එකින් එක අර මුදල් වලට මේ පොත් වලට ගෙවපුවාම එතකොට අර සාක්කුව හිස් වෙනවා. ටික සාක්කුව සල්ලි වලින් පිරিলা තිබිච්ච සාක්කුව කුඩා වෙනවා. මේ ගීතයට කවියට පාදක වෙලා තියෙන කතාව දිහා බලපුවාම නේද? ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතේ. ඇතෙක් බරට. ඇතෙක්. අපි දන්න ඇතෙක් කොච්චර බරයිද? ඇතෙක් කියන්නේ අර දලදා මාලිගාවේ පෙරහැරවල වල ඉන්න ඇත්තු කොච්චර බරද? කිලෝග්‍රෑම් දහස් ගණක් බරයිනේ එක ඇතෙක්. විශාල බරයි. ලේසින් උස්සන්නත් බෑ තනියම. ඉතින් ඇතෙක් බරට, ඒ තරම් බරට මේ කියන ලැබුණු තෑගි විදිහට ලැබුණු පොත් ගොඩක් තියෙනවලු. පොතින් පොතට මංගිය දුර දුටු කෙනෙකු නැති. මං ඒ තරම් පොත් කියවලා තියෙනවා. ඒ තරම් විශාල පොත් ප්‍රමාණයක් මංගාව තියෙනවා. මන් තරම් කෙනෙක් නැහැ ඒ තරම් පොත් කියවපු. පොතින් පොතට මංගිය දුර කියලා කියන්නේ ඒවා කියව එක එක කියවනවා, අවසන් කරනවා, කියවනවා, අවසන් කරනවා, කියවනවා, අවසන් කරනවා. එහෙම දරුවෝ කොච්චර හොඳයිද? ඒගොල්ලෝ භාෂාව හොඳට ඉගෙන ගන්නවා, ඊළඟට ඒ කියවලා ගොඩක් දැනුම ලබා ගන්නවා, ඒ වගේම සතුටු වෙනවා, තව නිර්මාණ කරනවා නේ. ඔබත් පුංචි ඕගොල්ලොත් පුරුදු වෙන්නට ඕන ඒ වගේ කරන්න. හොඳයි. ඊළඟට කියන්නේ කවි රචනා, කතා ගීත ලියු කොළගොඩේ. කවි රචනා. එතකොට මේ පොත්වල තියලා දෙනවා කවි රචනා, කතන්දර. කවි තිබිලා තියෙනවා, කතා තිබිලා තියෙනවා, කතන්දර තියලා තියෙනවා. දෙබස් මේ ආදි වශයෙන් දේවල් තිබිලා තියෙනවා. ලියු කොළගොඩේ. කොළවල තමයි මේවා මුද්‍රණය කරලා ලියලා තියෙන්නේ. එතකොට කියනවා නමක් නැතත් කියවි පොත් මතකයේ ඇති. දැන් නම මතක නැහැ. හැබැයි මෙහෙම පොතක් කියවලා තියලා තියෙනවා. දැන් අපි කියවපු පොත් හුඟක් මතකයේ හිටින්නේ නැහැ නේ. සමහර දේවල් අපිට යම් ප්‍රමාණයක් අමතක වෙනවා. හැබැයි ඒවා ඒ අතරින් අපිට පොතක මෙහෙම තිබුණා කියලා මතකයක් තියෙනවා. හැබැයි පොත හරියටම මතක නැහැ මොකක්ද කියලා. එහෙම ගොඩක් වෙලා තියෙනවා නේද? හොඳයි. ඊළඟට පොතයි, නෙතයි, අතයි, හිතයි එකට එක් වෙලා බලන්න ගලපලා තියෙන හැටි. පොතයි, නෙතයි, අතයි, හිතයි. පොත කිව්වේ පොත. නෙත කිව්වේ ඇස්. නෙත් ඇස්. අත ඊළඟට හිත, හදවත. එතකොට එකට එක් වෙලා දැන් පොත අතට අරගෙන අපි දන්නවා පොත අතට අරගෙන අත් දෙකට අරගෙන ඊළඟට ඇස් දෙකෙන් මේ දිහා බලලා වමේ සිට දකුණට ඇස් හිමින් යවමින් හිත එකලස් කරගෙන වෙන දේවල් ගැන හිතන්නේ නැතුව සිත එකලස් කරගෙන අපි පොත් කියවනවා. ඒක තමයි අපි පොත් කියවන ඉරියව්ව නේද? හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ?
ඇඳේ වැටි. ඇඳේ අපි පොත් කියවන සමහරලාට ඇඳේ පොඩ්ඩක් අපි කියන්නේ ඇල වෙලා කියලා. ඇඳේ පෙරලිලා පොත් අරගෙන කියවන. චූටි ළමයි බොහෝ වෙලාවට කරනවා ඒ වැඩි. පුටුවේ ඇදි. පුටුවේ ඇදි කියලා කියන්නේ සමහරලාට පුටුවේ දිගා වෙලා ඈදිගෙන උතන ඇදි කියලා කියන්නේ පුටුවේ ඇදි කියලා කියන්නේ ඈදිගෙන කියලා කියන්නේ වාඩි වෙලා කියන එක. ඇදි කියන එකේ තේරුම ඈදිගෙන වාඩි වෙලා කියන අර්ථය. පුටුවේ වාඩි වෙලා කියන අර්ථය. එතකොට ඇදි පොළොවේ වැතිරිලා ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර පොඩි ළමයි බිම මුණින් අතට ඉඳගෙන පොත ඉස්සරහට අරගෙන පෙරලලා බලමින් ඉන්නවා. කකුල් දෙක පිටිපස්සේ වනවන එහෙම බලන ළමයි ඉන්නවා. නේද? චූටි කාලේ එහෙම තමයි. දැන් ලොකු අය නම් වැඩි හිටියෝ නම් එහෙම කරන්නේ නැහැ. චූටි ළමයි එහෙමයි. මේ වයසේ ඕගොල්ලන්ගේ වයසේ අය එහෙම තමයි. පොත් සමහරලාට සිමෙන්ති පොලොක බිම පොත් ගොඩාක් තියාගෙන එහෙම පෙරලලා කකුල් දෙක එකට පටලවමින් වනවන කරකවමින් එහෙම පොත් කියවන ඉරියව්වක් තියෙනවා පොඩි ළමයින්ගේ. නේද? හොඳයි. ඒ වගේම කියන තුරු සෙවනේ මල් සුවඳේ හීනයක් වෙලා. තුරු සෙවන. මොකද්ද තුරු සෙවන කියලා කියන්නේ? තුරු කියලා කියන්නේ ගස් වලට. එතකොට තුරු සෙවනේ ගස් යට ඊළඟට මල් සුවඳේ අපි දන්නවා ගස් වල මල් පිපිලා තියෙනවා නම් අපි දන්නවා ගස් යට ඉන්නදී ඒ මල් වල සුවඳත් අපිට එනවා. එතකොට ගස් වල සෙවනයි මල් වල සුවඳයි හරි සුන්දර තැනක්. ඇත්තටම පොත් කියවන්න සුදුසුම තැන් තමයි ඔය ගස් යට නේද? හරි සුවදායක සුලගක් එනවා. මල් සුවඳ එනවා, හෙවණ තියෙනවා. හරි අපූර්වයි. ගස් යට ඉඳගෙන පාඩම් කරන දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ හුඟක් ගස් වලට ආදරය කළා. උන්වහන්සේ සිදුහත් කුමාරයා විදිහට ඉපදුනේ ගසක් යට. ඊළඟට බෝධිසත්වයන් එහෙම නැත්නම් අපි සිද්ධාර්ථ තවුසා බුද්ධත්වයටපත් උනේ ගසක් යට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් උනේ නැත්නම් අපි කියන්නේ මියගියේ කියලා කියන්නේ නේද? අපි බුදුරජාණන් වහන්සේට මියගියේ කියලා කියන්නේ අපි පාවිච්චි කරන්නේ නැහැනේ. පරිනිර්වාණය සිදු කළා කියලා කියන්නේ. එතකොට ඒක කරෙත් ගසක් යටනේ. එතකොට ගහ කියලා එක හරි ජීවිතේට හරි වැදගත්. ඉතින් හරි සුන්දර තැන. අපිට ගස් යට ඉඳගෙන පොත්පත් කියවන්න පුළුවන් නම් පාඩම් කරන්න පුළුවන් නම් හරිම වටිනවා. හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මේකේ එහෙම තමයි කියන්නේ. පිටු අතරින් ඉගිලෙමි පොත් කුරුල්ලෙකු වෙලා. ඒ කියන්නේ දැන් පොත් කුරුල්ලා නෙමෙයි අපේ කවියේ මාතෘකාව. එතකොට අර පිටු අස්සෙන් පිටු අතරින් පිටු උඩින් නෙවෙයි පිටු වලට යටිනුත් නෙවෙයි ඒ අතරින් යනවා පොත් කුරුල්ලෙකුට එහෙම යද්දී හුඟක් දේවල් පේනවා. දැන් කුරුල්ලා පොළොවටයි අභ්‍යවකාශ ඉහළයි ඒ අතරින් යන්නේ පොළොවට ඉහළින් අතරින් යනවා. ඒ අතරින් යද්දී කුරුල්ලන්ට වටපිටාව හොඳට පේනවා. උඩේ ඉඳලා බලද්දී හරි ලස්සනට පේනවා. ඉතින් මේ පොත් කුරුල්ලටත් ඒ විදිහට පොත් ගැන පේනවා. ඉතින් හරි අපූරු පද රචනයක්. අපි ස්තුතිවන්ත වෙනවා විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි කිවිඳියට මේ වගේ පොතක් දරුවෝ වෙනුවෙන් එළි දක්වලා එහි රසවින්දනය කරන්නට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන්. හොඳයි. දැන් අපි එමු අපේ පාඩම් මාලාවට අසා ඇති ප්‍රශ්නවලට ඡේදයේ ඇසුරින්ම පිළිතුරු තෝරා ලියන්න. අපේ වැඩ පොතේ පළවෙනි ප්‍රශ්නය ප්‍රාණවාචී නාමපදයක් ලියන්න. දැන් අපි මේ කවියම අරගෙන නැහැ අපේ වැඩ පොතට. ඒ කවියෙන් කොටසක් අරන් තියෙන්නේ. ඒ කොටස තමයි පොතයි නෙතයි අතයි හිතයි එකට එක් වෙලා ඇඳේ වැටි පුටුවේ ඇදී පොළොවේ වැතිරිලා තුරුසෙවනේ මල් සුවඳේ හීනයක් වෙලා පිටු අතරින් ඉගිලෙමි පොත් කුරුල්ලෙකු වෙලා. ඔන්න ඔය කොටසින් තමයි අපි මේ ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. ප්‍රාණවාචී නාම පදයක් ලියන්න කියලා. ප්‍රාණවාචී නාම පද. අපි නාම පද ගැන ඉස්සරහට එමු මේ සාකච්ඡාවේදී. ප්‍රාණවාචී කියලා කියන්නේ ප්‍රාණ කියලා කියන්නේ පණ ඇති පණ තියෙන. එතකොට මේකේ පණ තියෙන කෙනෙක් කවුද මෙතන ඉන්නේ? මේ කවියේ ඉන්නේ පණ තියෙන කෙනෙක් විදිහට ඉන්නේ කුරුල්ලෙකු. පිටු අතරින් ඉගිලෙමි පොත් කුරුල්ලෙකු වෙලා. එතකොට අපිට නාම පදයක් විදිහට ලියන්න වෙන්නේ කුරුල්ලෙකු කියන වචනේ. කුරුල්ලෙකු. අපිට ලියන්න වෙන්නේ කුරුල්ලෙකු කියන නාම පදය.
ඒවා හරියට ලියන්න කු රු උල් ලේ කු කුරුල්ලා කියලා අපි මෙතන කුරුල්ලා කියන්නේ නාමපදය අපිට මෙතන කවිය ගන්න තියෙන්නේ කුරුල්ලෙකු කියලා තියෙන නිසා අපි නාමපදයේ කුරුල්ලෙකු කියලාත් ගන්නවා. කුරුල්ලෙකු කියලා කියන්නේ නාමපදයක් තමයි. ඒකේ ස්වරූපය පොඩ්ඩක් වෙනස්. අර කුරුල්ලා කියන එකටයි කුරුල්ලෙකු කියන එක අතර වෙනසක් තියෙනවා. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. මොකක්ද මේ වෙනස කියලා. මෙතෙන්ට අපිට ලියන්න වෙන්නේ ප්‍රාණවාචී නාමපදයක් ලියන්න කිව්වම කුරුල්ලෙකු කියලායි ලියන්න ඕනේ. හරියට ලියන්න කුරුල්ලෙකු කියලා. හරි. ඊළඟට අපිට තියෙනවා වෘක්ෂ යන පදයට සමානාර්ථ පදයක් ලියන්න. වෘක්ෂ. මේකේ තියෙනවනේ. දැන් මේකේ කොහේ හරි තියෙන්න ඕන වෘක්ෂ කියන. එතකොට අපි බලමු. වෘක්ෂ කියලා කියන්නේ මොනවද? ඔව්. ඔන්න දැන් අපි සමානාර්ථ පද ඉගෙනගෙන තියෙනවා. ඕගොල්ලෝ පෙළපොත කියවද්දි මේ විදිහේ වචන හම්බුනහම ඒ වගේ සමානාර්ථ පද, ඒ වගේ බහුවචන පද, ඒක වචන පද පොත් කියවමින් ඒවත් කරන්න පුරුදු වෙන්නට ඕන. තමන් අපි කියන්නේ ස්වයං අධ්‍යයනේ. තමන්ම කරලා ඉගෙන ගන්න එක. ඒ විදිහට එන්න ඕන. අපි බලමු සමානාර්ථ පද. සමානාර්ථ පද අපි බලමු සමානාර්ථ පද ටිකක් අපි බලමු තව ටිකක්. මෙතන තියෙනවා වෘක්ෂ තුරු. දැන් අපිට තියෙන පදේ වෘක්ෂ යන්නට සමානාර්ථ පදේනේ. වෘක්ෂ යන පදයට සමාන. වෘක්ෂ කියලා කියන්නේ ගස්. අපිට මෙතන හැබැයි මෙන්න වෘක්ෂ රුක් වෘක්ෂ ගස්. දැන් වෘක්ෂ කියන එකට සමානාර්ථ පද තුනක් තියෙනවා. වෘක්ෂ කියලා තුරු. තුරු සෙවනේ මල් සුවඳේ හීනයක් වෙලා. තුරු සෙවන කියලා කියන්නේ තුරු කියලා කියවන ගස්. සෙවන ගස් වල හේවන කියන එකයි. එතකොට වෘක්ෂ කියලා තව කියනවා රුක්. රුක් අත්තන මල මුදුනේ රුක් අත්තන. රුක් ඒ කියන්නේ ඒක ගහක් නේ වර්ගයක්. රුක්. ඊළඟට වෘක්ෂ ගස්. එතකොට මේ වෘක්ෂ කියන පදයට සමානාර්ථ පද තුනක් තියෙනවා. තුරු රුක් ගස්. අපි මෙතනදී ගන්නෙ මෙන්න මේ තුරු කියන වචනේ පමණයි ගන්න. මෙන්න මේ තුරු කියන වචනේ පමණයි ගන්න. හේතුව කවියේ තියෙන්නේ තුරු සෙවණේ කියලා. එතකොට අපි මේ තුරු කියන වචනේ පමණයි ගන්න. හැබැයි මම ඔයගොල්ලන්ට කියනවා රුක් ගස් කියන වචනේ වෘක්ෂ වලට සමානාර්ථ පදයක් විදිහට යොදන්න පුළුවන් කියලා. හැබැයි මේ මොහොතේ අපිට ඒක ලියන්න බෑ. මොකද අපිට කවියෙන් උපුටලා ගන්න තියෙන නිසා. පැහැදිලි ඇති මම කියන කාරණේ. හොඳයි. අපි යමු සමානාර්ථ පද තව ලියන විදි. දැන් මේ වෙනින් විදිහකට දුන්නොත් අපි මේ කවියෙන් බැහැරව ගිහින් අපි බලමු මෙන්න මේ වගේ වචනයක් දුන්නොත් අපිට ගත්තොත් මල්. දැන් අපිට මේ කවිය නැහැ. මම අතිරේක දෙයක් කියලා දෙන්නේ. මල්. මල්. එතකොට අපි මල් කියලා කියන්නේ පුෂ්ප කියලා කියනවා. කුසුම් කියලා කියනවා. කුසුම් පිපිතුරු මතේ සුවඳ හමයි දසාතේ. නේද? ඒ වගේ ගීතයක් තියෙනනේ. එතකොට මල් පුෂ්ප කුසුම්. මල් හින්දා ඒක බහුවචනෙන් තියෙන්නේ මල්. ඊළඟට පුෂ්ප කුසුම්. අපි බලමු මලක්. ඔන්න දැන් මම මේ සමානාර්ථ පද ලියන විදිහ මලක් නම් පුෂ්පයක් කුසුමක්. මලට පුෂ්පයට කුසුමට. මලකට පුෂ්පයකට කුසුමකට. දැන් මෙතන තියෙන මලට. මලට නම් පුෂ්පයට. මලකට පුෂ්පයකට. මලට කුසුමට. මලකට කුසුමකට. හරියට ලියන්න ඕන. මෙන්න මේවා තමයි විභාගයේදී ඔයගොල්ලෝ වරද්ද ගන්න බොහෝ වෙලාවට. ඒ නිසා ලියන අර වර නැගිලා තියෙන විදිහට ලියන්න ඕන. දැන් මලට කියලා දීපුවාම සමානාර්ථ පදේ කුසුමකට කියලා ලියන්න බෑ. මලට නම් කුසුමට. අපි කියන්නේ කුසුමට ලං වී රොන් ගන්නා බඹරුන් නැතට ඉගල ගියා. එතකොට කුසුමට නම් මලට කුසුමකට නම් මලකට. එහෙමයි එන්නේ. හොඳට මතක තියාගන්න. ඕක තමයි වරද්දන්නේ. හරි. ඊළඟට මලක පුෂ්පයක කුසුමක. මලක පුෂ්පයක කුසුමක. ඊළඟට මලින්
පුෂ්පයෙන් කුසුමෙන්. මලින් පුෂ්පයෙන් කුසුමෙන්. ඊළඟට මලේ පුෂ්පයේ කුසුමේ. මලේ පුෂ්පයේ කුසුමේ. මලේ කිව්වම පුෂ්පයේ. ඒකට කුසුමේ කියලා ලිව්වහම නිවැරදි. අර වර නැගෙන ආකාරය. ඔබට පේනවා. එහෙනම් වෘක්ෂ යන්නට සමානාර්ථ පදේ ලියන්න කියලා කිව්වහම අපි ලියන්න ඕනේ මෙතන ලියන්න තියෙන්නේ තුරු කියන සමානාර්ථ පදේ පමණයි. තුරු. ඒක හරියට ලියන්න ඕන තුරු. පැහැදිලි නේද? හොඳයි. තුරු. අපි ඊළඟ එකට යමු. මොනවද තියෙන්නේ කියලා. මම යන උක්තයට යෙදිය හැකි ආඛ්‍යාත පදයක් ලියන්න. මම යන උක්තයට. අපි උක්තය කියලා කියන්නේ වැකියක අපි දන්නවා කොටස් තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. උක්තය, කර්මය, ආඛ්‍යාතය කියලා. උක්තය කියලා කියන්නේ ඒ වැඩේ හෝ ක්‍රියාව කරන කෙනා. ක්‍රියාවට මුල් වෙන කෙනා. එයා පණ ඇති කෙනෙක් වෙන්නත් පුළුවන්, පණ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. පණ නැති දේවලුත් යම් ක්‍රියා කරනවනේ. දැන් ගහක් ඇදගෙන වැටෙනවා. ගහකට පණ නැහැ. නමුත් එයා ඇදගෙන වැටෙනවා. එයා කරන ක්‍රියාවන්නේ. එතකොට පණ ඇති ඒවා වෙන්නත් පුළුවන්, පණ නැති ඒවා වෙන්නත් පුළුවන්. උක්තය. එහෙම නැත්නම් ක්‍රියාව කරන කෙනා, වැඩේ කරන කෙනා, වැඩේට මූලික වෙන කෙනා. හරිද? ඊළඟට ආඛ්‍යාතය කියලා කියන්නේ කරන වැඩේ. එහෙම නැත්නම් ක්‍රියාව. කරපු වැඩේ මොකද්ද? නැත්නම් කරන වැඩේ මොකද්ද? නැත්නම් කරන්න ඉන්න වැඩේ මොකද්ද? ඊළඟට කර්මය කියලා කියන්නේ කරන වැඩේට සම්බන්ධ වෙන දේ. උදාහරණයක් ගත්තොත් මල්ලි මල් කඩයි කියලා කිව්වොත් ක්‍රියාව කරන්නේ මල්ලි. මොකද්ද කරන්නේ? කඩන එක. කඩන්නේ මොනවද? මල්. එතකොට උක්තය මල්ලි, ආඛ්‍යාතය කඩයි, කර්මය එහෙම නැත්නම් ක්‍රියාවට භාජනය වෙන දේ මල්. එහෙම නැත්නම් ඒ මල්ලි කරන වැඩේට මැදට එහෙම නැත්නම් ඒ වැඩේට යෙදෙන වැඩේට සම්බන්ධ වෙන දේ තමයි කර්මය කියලා කියන්නේ මල්. ඒතකොට කඩන්නේ මොනවද? මල්. ඒ විදිහට අපි දන්නවා වාක්‍ය සරල වාක්‍ය රටා පිහිටවන විදිහ සිංහල භාෂාවේ. එහෙමනම් දැන් අපිට ආඛ්‍යාත පදයක් කියලා කියන්නේ අවසන් ක්‍රියාපදය හේවත් ආඛ්‍යාතය. දැන් මෙතන තියෙනවද එහෙම පදයක් තියෙනවා? මෙතන තියෙනවා පොතයි නෙතයි අතයි හිතයි එකට එක් වෙලා ඇඳේ වැටි පුටුවේ ඇදී පොළොවේ වැතිරිලා. ක්‍රියාකාරකම් තියෙනවා දැන් නැත්නම් ක්‍රියාපද තියෙනවානේ. වැතිරිලා තුරු සෙවනේ මල් සුවඳේ හීනයක් වෙලා පිටු අතරින් ඉගිලෙම පොත් කුරුල්ලෙක් වෙලා. හැබැයි මම යන උක්තය අපි දන්නවා මම කියන උක්තේ අපි වැකිය පටන් ගත්තොත් අපි ඔයගොල්ලෝ දන්නවා බොහෝ වෙලාවට ජනප්‍රිය විදිහට කියනවා මම කිව්වොත් මී කියන්න අපි කිව්වොත් මූ කියන්න කියලා ඔය ඉගෙනගෙන තියෙනවා. ඒක බොහොම ජනප්‍රිය කතාවක්නේ. එතකොට මම කියලා වැඩේ කරන කෙනා යෙදුවොත් නැත්නම් උක්තයට යෙදුවොත් ක්‍රියාව අවසන් වෙන්නේ මී කියන එකෙන්ම තමයි. මී කියන අකුරෙන්. මම කමි, යමි, බොමි, නිදාගනිමි නේද? ඒ විදිහට තමයි මම. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? පිටු අතරින් ඉගිලෙමි පොත් කුරුල්ලෙකු වෙලා. ඉගිලෙමි. ඒක තමයි මම යන උක්තයට යෙදිය හැකි ආඛ්‍යාත පදය. ඉගිලෙමි. මේකේ ලියන්න ඕන හරියටම ලෙමි මූර්ධජ ල. ඉගිලෙමි මූර්ධජ ල ලියන්න ඕන. මොකද මෙතන තමයි ලියද්දි වරද්දනවා. බැරි වෙලාවත් මේ ඉගිලෙමි කියලා දන්තජ ල ලියලා තිබුණොත් එතකොට ඔයගොල්ලන්ගේ ලකුණ කැපෙනවා. ඒ හින්දා අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ පිළිතුරු ලියද්දි. හොඳට මතක තියාගන්න. හොඳයි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ ප්‍රශ්නාංක 4 පහත සඳහන් පද ඒක වචනයට හරවා නැවත ලියන්න. ඒක වචනයට මම පෙර පාඩම් වලදී ඔයගොල්ලන්ට පදයක් නාම පදයක් ඒක වචනයට හරවන විදිහත් බහු වචනයට හරවන විදිහත් පෙර පාඩම් වල කරලා තියෙනවා. ඒක හොඳට බලන්න. පහුගිය පාඩම් ටික අපි බලපුවාම මේ පාඩම් වල තියෙනවා. ඒකට ඒවට එක එක කොන්දේසි බලපානවා. ඒක වචනයක් බහු වචනයක් වෙද්දී සහ බහු වචනයක් එක වචනයක් වෙද්දී යම් යම් කොන්දේසි බලපානවා.
පිල්ලම් වල ඇති වෙන වෙනස්කම්, අලුතින් අකුරු ඇතුල් වීම, තියෙන අකුරු ඉවත් වීම, ඊළඟට වර්ණගෙන ආකාරයේ ඇති වෙන වෙනස්කම්, මෙන්න මේ ආදී වශයෙන් සිංහල භාෂාවේ බහුවචන ඒක වචන එහා මෙහා පෙරලද්දී වෙනස්කම් ඇති වෙනවා. හොඳයි. අපි බලමු මේ තියෙන වෙනස්කම් කොහොමද ඇති වෙන්නේ කියලා. අපිට දීලා තියෙන්නේ පහත සඳහන් පද ඒක වචනයට හරවා ලියන්න. දැන් මේ පද ටික තියෙන්නේ කොහෙද? මේ කවිය තියෙනවා පොත් කියන එක. දැන් අපේ දැන් කවිය ඇතුලේ මේ පද නෑ. දැන් අපේ සිංහල භාෂා දැනුම පරීක්ෂා කරන්නයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ඔයගොල්ලන්ට. ඒ කියන්නේ ඔයගොල්ලෝ කොච්චර දුරට බහුවචනයක් ඒක වචනයක් කරගැනීමේ හැකියාව තියෙනවද කියලා. එතකොට ඒක කවිය ඇතුලේ අපිට සොයාගන්න නෑ. මෙතන බලන්නේ කවියේ තියෙන වචනයක් ඕගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්ද සිංහල භාෂාවේ සංකල්ප අනුව. නැත්තම් භාෂා සංකල්ප සහ පද වර්ගවල තියෙන අවබෝධය අනුව ඕගොල්ලන්ට කොච්චර වෙනස් කරගන්න පුළුවන්ද කියලා. හොඳයි. එහෙනම් පද ඒක වචනයට හරවද්දී පොත් කියන්නේ බහුවචනේ, ඒක වචනයට හරවද්දී ඒක පොත වෙනවා. එකක් බවට පත් වෙනවානේ. පොත කියලා කියන්නේ එකක්. පොත් කියන්නේ ගොඩක්, පොත කියන්නේ එකක්. එතකොට පොත වෙනවා. මල් වෙනවා. මල බවට පත් වෙනවා. ඊළඟට පිටු, අන්න එතන පිටු පිට වෙන්නේ නැහැ. දැන් පිටු කියලා කියන එක දැන් අර වගේ පිල්ලම් ඉවත් වෙලා නේ. පිටු කියන එක එතකොට මෙතන පිල්ලම ඉවත් කරොත් කෙටිපාපිල්ල ඉවත් කරොත් පිටු කියන එක පිට වෙන්න එපා. එතකොට අපි පිටු කියන එකේ ඒක වචනේ පිට නෙමෙයි. ඒක අපි හඳුන්වන්නේ පිටුව කියලා. පිටුව කියලා නේ. එතකොට දැන් ඔන්න මම ආපහු ලියනවා. පොත්. ඒක පොත වෙනවා. ඒක පොත වෙනවා. දැන් මල්. ඒක මල වෙනවා. ඒක මල වෙනවා. ඊළඟට පිටු එක වෙන්නේ පිටුව කියලායි හැදෙන්නේ. පිටුව. ඒතර පිටු කියන්නේ ගොඩක්, පිටුව කියන්නේ එකක් නේද? හරි. ඊළඟට තියෙනවා වැතිර සිටින්නේ කොහේද? වැතිර සිටින්නේ කොහේද? දැන් මේකේ තියෙනවා පොතයි, නෙතයි, අතයි, හිතයි එකට එක් වෙලා ඇඳේ වැටි, පුටුවේ ඇදී, පොළොවේ වැතිරිලා. දැන් එක එක ස්ථානවල එක එක ස්වරූපයට තමයි මෙයා ඉන්නේ. මේ වැඩේ කරන කෙනා ඉන්නේ. ඇඳේ වැටි. ඇඳේ වැටි කියලා මෙතන කියලා කියන්නේ ඇඳේ ඉඳගෙන වෙන්න පුළුවන්, නැත්නම් ඇඳේ දිගා වෙලා වෙන්න පුළුවන්. හරිද? එතකොට ඇඳේ වැටි කියලා කියන්නේ අපි කියන්නේ ඇඳේ වැතිරිලා ඉන්නවා කියලා. අර අපි නිදා ගන්න ගියාම ඇඳේ වැතිරිලා ඉන්නවා. බිම වැතිරිලා ඉන්න කියලා පොඩ්ඩක් බිම වැතිරෙන්න කියලා කිව්වොත් ඒ කියන්නේ බිම නිදා ගන්න කියන එක. නිදා ගන්න ස්වරූපෙට ඉන්න කියන එක නේ. එතකොට ගහක් යට වැතිරිලා ඉන්නවා. පොඩ්ඩක් අර ඇලවෙලා ඔළුවට අත තියාගෙන ඉන්න විදිහක් තියෙන්නේ. ඒකට අපි කියන වැතිරිලා ඉන්නවා කියලා. එතකොට ඇඳේ වැටි පුටුවේ ඇදී. ඒ කියන්නේ පුටුවේ ඈඳිගෙන. පුටුවේ වාඩි වෙලා පොඩ්ඩක් හේතු වෙලා සුව පහසුවෙන් ඉන්නවා. පුටුවේ ඇදී. පොළොවේ වැතිරිලා. එතකොට පොළොවේ වැතිරිලා කියලා කියන්නේ. එහෙනම් මේකේ අහන්නේ මොකද්ද? වැතිර සිටින්නේ කොහෙද? එතකොට පුටුවේ කියලා ලියන්න බෑ. ඇඳේ කියලා ලියන්න බෑ. පුටුවේ කියලා ලියන උත්තරේ අපි ගත්තොත් පුටුවේ කියලා උත්තරේ ලියුවා කියනකොට පුටුවේ. කෙනෙක් පුටුවේ කියලා උත්තරේ ලිව්වොත් ඒක වැරදි. ඒක බාර ගන්න බෑ. එතකොට අපිට ඇඳේ කියලා ලිව්වොත් ඒ උත්තරෙත් බාර ගන්න බෑ. ඇඳේ වැටි ඉන්නේ. එහෙනම් මේකට ලියන්න තියෙන උත්තරේ තමයි වැතිර සිටින්නේ කොහෙද? පොළොවේ වැතිරිලා. එහෙනම් වැතිර සිටින්නේ කොහෙද? පොළොවේ. පොළොවේ කියලා ලියද්දී ඔන්න පරිස්සමට ලියන්න පෝ මුර්ධජ ල පොළොවේ. දැන් පොළො මේකේ තියෙන්නේ පොළොවේ. සමහර අයට මේක ලියවෙනවා ලියද්දී කලබලයට පොළොවේ කියලා ලියවෙනවා. කෑලි ඉවත් වෙලා පොළොවේ කියලා ලියවෙනවා.
සමහර අය ලියනවා මෙන්න මෙහෙම. පොළොවේ කියලා ලියනවා. පොළොවේ කියලා ලියනවා. පුරුද්දට ලියනවා පොළොවේ කියලා ලියනවා. එහෙම ලිව්වොත් ඒකත් බාර ගන්න බෑ. මොකද මෙතන තියෙන විදිහට අපිට වචනේ ගන්න වෙන්නේ. ඒ නිසා මේ උත්තරේ වැරදි. ඒ හින්දා අපි ලියන්න ඕනේ කොහොමද ලියන්න ඕනේ? පොළොවේ වේ. ඕක තමයි උත්තරේ. පොළොවේ කියන උත්තරේ තමයි අපි ලියන්න ඕනේ. හරි. ඊළඟට අපි බලමු කුරුල්ලෙකු යන පදේ ස්ත්‍රීලිංග පදයක් කුරුල්ලෙකු යන පදේ ස්ත්‍රීලිංග පදයක් ලෙස සකස් කර ලියන්න. කුරුල්ලෙකු. දැන් මං නාම පදවල තියෙනවා බෙදීමක්. ස්ත්‍රීලිංග පද සහ පුරුෂලිංග පද කියලා. ඒ කියන්නේ පිරිමි පාර්ශවයට පිරිමි පක්ෂයට අයත් අය හඳුන්වන පද ගැහැණු පක්ෂයට ගැහැණු පාර්ශවයට අයත් අය හඳුන්වන පද කියලා. එතකොට මෙතන අපි තියෙනවා ඉගිලෙමි පොත් කුරුල්ලෙකු වෙලා කියලා. එතකොට මේක පුරුෂලිංගයෙන් තියෙන කුරුල්ලෙකු කියන එක. එතකොට කුරුල්ලෙකු කියන එක අපිට ස්ත්‍රීලිංග පදයක් ලෙස සකස් කර ලියන්න. එතකොට කවියේ නෑ මේ පදේ. දැන් මම කියවනේ ප්‍රශ්න අහන්න පුළුවන්. කවියේ හෝ ඡේදයේ තියෙන වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වචන අරගෙන ලියන්න. දැන් මෙතන එහෙම එකක් නෑ. කවියේ තියෙන වචනයක් තියෙනවා. ඒක වෙනස් කරන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ භාෂා දැනුම පරීක්ෂා කරන්න ඒක කොච්චර හැකියාවක් තියෙනවද කියලා බලන්න. එහෙම ලියලා දීලා තියෙන්නේ. එහෙම ප්‍රශ්න ඉදිරිපත් කරනවා විභාගෙදී. එතකොට කුරුල්ලෙකු කියන පදය අපි ලියද්දි මෙන්න මෙතන වරද්දනවා හුඟ දෙනෙක්. මම හරියටම කියන්නම්. ඒක උදාහරණයක් එක්කලා පැහැදිලි කරන්නම් ඉස්සරහට. කුරුල්ලෙකු අපි දැනට මම කියන උත්තරේ කුරුල්ලෙකු කියන එක ලියන්න වෙන්නේ කිරිල්ලියක කුරුල්ලෙකු කියන එක කිරිල්ලෙකු කියලා ලියන්නේ නෑ. දැන් කුරුල්ලා කිරිල්ලි ස්ත්‍රීලිංග පදය පුරුෂලිංග පදය කුරුල්ලා ස්ත්‍රීලිංග පදය කිරිල්ලි. දැන් මෙතන තියෙන්නේ කුරුල්ලෙකු නිසා කිරිල්ලෙකු කියලා ලියන්නේ. එහෙමම හදන්න බෑ. ස්ත්‍රීලිංග පදයක් බවට පත් කරද්දී පොඩි වෙනස්කම් වගේක් වෙනවා. කිරිල්ලියක කුරුල්ලෙකු නම් කිරිල්ලියක කියලායි අපි හදාගන්නේ. අපි බලමු ඉස්සරහට යද්දී මම උදාහරණ ටිකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. දැන් අපි බලමු නාම පද ගැන මම කලින් පාඩම් වලත් මතක් කරා. නාම පද කියන්නේ මොනවද කියලා අපි තව ටිකක් මතක් කරගමු මේ පාඩමෙත්. නාම පද කියලා කියන්නේ දෙයක්, කෙනෙක්, තැනක්, එහෙම නැත්නම් ස්ථානයක්, සතෙක් හඳුන්වන පද. දෙයක් කියන්නේ ද්‍රව්‍ය නාම, කෙනෙක් පුද්ගල නාම, තැනක් ස්ථානීය නාම, සතෙක් සත්ව නාම. එතකොට දෙයක්, කෙනෙක්, තැනක්, සතෙක් අපි හඳුන්වන පද අපි කියනවා නාම පද කියලා. ඔය තියෙන නාම පද දෙයක්, අර තියෙන මේසය, මේ කෙනෙක්, හෙදිය, තැනක්, පාසල, සතෙක්, ගිරවා. එතකොට දෙයක්, එයාට පණ නැහැ, මේසෙට පණ නැහැ. එතකොට මේවා ප්‍රාණවාචී අප්‍රාණවාචී විදිහටත් වෙන් කරගන්න පුළුවන්. ස්ත්‍රීලිංග පුරුෂලිංග විදිහටත් වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පණ තියෙන පණ නැති කියලා වෙන් කරගන්නත් පුළුවන්. පුරුෂ පාර්ශවය සහ ස්ත්‍රී පාර්ශවය අනුව වෙන් කරන පද වෙන්නත් පුළුවන්. ඒ දෙකම නැති පොදු පද විදිහට තියෙන පදත් හදාගන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. දැන් අපි නාම පද කියලා අපි මූලික හඳුනා ගැනීම තියෙනවා. අපි බලමු ප්‍රාණවාචී නාම පදවල ප්‍රාණවාචී පණ ඇති. ඊළඟට තාත්තා. දැන් තාත්තා කියන්නේ කෙනෙක්නේ. ඒතකොට කෙනෙක්, එයාට පණ තියෙනවා. තාත්තා. අම්මා කෙනෙක්, එයාට පණ තියෙනවා. හැබැයි මේ දෙක දැන් ඔන්න වෙනස් වෙනවා. තාත්තා සහ අම්මා. අර පුරුෂලිංග ස්ත්‍රීලිංග වෙනස දැන් ඔන්න එනවා ඉස්සරහට. මම ඒක ඉස්සරහට සාකච්ඡා කරනවා. අශ්වයා, නිලිය, ඉබ්බා,
හොරා මේ සේරම පණ ඇති අය. එතකොට ප්‍රාණවාචී නාමපද ඒවා. ඊළඟට අප්‍රාණවාචී කියන්නේ පණ නැති දේවල්. පුටුව ඊළඟට ගස ඊළඟට පිහිය බෝලය කුඩය පෑන ඔය ආදි වශයෙන් නාමපද අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. අපිට එහෙම ලියා ගන්න පුළුවන්. මම මේ උදාහරණ කීපයක් ගන්නෙ. එතකොට ඔන්න අප්‍රාණවාචී ඒවට පණ නැහැ. පුටුවට පණ නැහැ, බෝලයට පණ නැහැ, ගස දැන් අපි දන්නවා සාමාන්‍ය අපි කතාවේදී ගස කියලා කිව්වහම කියනවා අපි කතාවේදී කියන අර මිදුල ඉස්සරහ තිබිච්ච ගහ මැරිලානේ කියලා. මැරිලා නම් පණ තියෙන්න ඕනනේ. ඔව් අපි දන්නවා භාෂාවකදී ගස අප්‍රාණවාචී. නමුත් අපි උද්භිත විද්‍යාවේදී ගස් වර්ග ගැන කතා කරන විද්‍යාවේදී අපි ගසටත් ජලය අවශ්‍යයි, හිරු එළිය අවශ්‍යයි, පොහොර අවශ්‍යයි, වාතය ඒ ආදි වශයෙන් විවිධ දේවල් අවශ්‍යයි නේ ගසක වැඩිවීමට. එතකොට අපි එහෙම ගත්තාම ගස් වලට පණ තියෙනවා. ගස් වලට සමහර අය කියනවා ගස් වලට කතා කරන්නත් පුළුවන් කියලා. ඔව්. ප්‍රතිචාර දක්වනවා. නේද? යහපත් අයට ප්‍රතිචාර දක්වනවා. මේ ඒ නිසා නමුත් අපි භාෂාවේදී ගස අපි අප්‍රාණවාචී පදයක් විදිහටයි සලකන්නේ. හොඳයි. අපි ඊළඟට බලමු. ඒ නාමපදවලම පුරුෂලිංග නාමපද මොනවද? අයියා. අයියා කියන්නේ පිරිමි පාර්ශවය නියෝජනය කරන. ක්‍රීඩකයා පිරිමි කෙනෙක්. හැඟෙන්නේ පිරිමි කෙනෙක්. ගොවියා පිරිමි කෙනෙක්. කවියා. දැන් මේ වගේ ස්ත්‍රීලිංග පද ගත්තාම වෙනස් ස්වරූපයකට බල්ලා මාමා. දැන් අයියා අක්කා. ස්ත්‍රීලිංග පදේ අක්කා. ක්‍රීඩකයා ක්‍රීඩිකාව. ගොවියා ගෙවිලිය. කවියා කිවිඳිය. බල්ලා බැල්ලි. මාමා නැන්දා. එහෙමනේ පුරුෂලිංග ස්ත්‍රීලිංග වෙන්නේ. අපි බලමු. අක්කා. වෙලඹ. වෙලඹ කියන්නේ අශ්වයාගේ ගැහැණු සතා වෙලඹ. ඊළඟට වැස්සි. වස්සා වැස්සි. නේ අපි සාමාන්‍යයෙන් හරක් අපි හඳුන්වන්නේ සමහර මේ වහු පැටියා වැස්සි පැටියා එහෙම කියනව නේද? ඊළඟට කිරිල්ලි කුරුල්ලා කිරිල්ලි. ආච්චි සීයා ආච්චි. ආච්චි කියන්නේ ස්ත්‍රීලිංග නාමපදයක්. බිසව රජ බිසව ස්ත්‍රීලිංග නාමපදයක්. තව අපි බලමු. මේකේ තියෙන දැන් කුරුල්ලෙකු වෙලා මෙතන තියෙනවානේ පිටු අතරින් ඉගිලෙමි පොත් කුරුල්ලෙකු වෙලා. කුරුල්ලෙකු කියන ප්‍රාණවාචී නාමපදයක් තියෙන්නේ. එතකොට ඒක පුරුෂ ලිංගයට අයත්. එයා ස්ත්‍රීලිංගයට හරවද්දි කිරිල්ලියක කුරුල්ලෙකු කිරිල්ලියක ඇතෙක්. දැන් මේකේ තියෙනවා ඕගොල්ලන්ගේ පෙළ පොතේ තියෙනවා ඇතෙක් බරට මෙතන තියෙනවා ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇති. ඇතෙක් කියන්නේ ප්‍රාණවාචී නාමපදයක්. ඇතාට පණ තියෙනවනේ. ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතේ. දැන් ඇතෙක් කියලා දීලා තිබුණා නම් බැරි වෙලාවත් ඇතෙක් කියලා දුන්නා නම් අපි දීලා තියෙන්නේ කුරුල්ලෙකු කියන එකනේ හදන්න තියෙන ස්ත්‍රීලිංග. ඇතෙක් කියන එක දුන්නා නම් අපි ලියන්නේ ඇතින්නියක්. ඇතෙක් ඇතින්නියක්. ඇතින්නියක කියලා නෙමෙයි අපි එතන ලියන්නේ. මෙතන ඇතෙක් කියලානේ තියෙන්නේ. මෙතන ඇතෙක් කියලා තියෙන්නේ. ඒ නිසා තමයි ඇතින්නියක් උනේ. ඔන්න ඇතෙකු කියලා දුන්නා. දැන් කුරුල්ලෙකු වගේ ඇතෙකු කියලා එනවා. කුරුල්ලෙකු කිරිල්ලියක. ඇතෙක් ඇතින්නියක්. දැන් තියෙනවා අර කුරුල්ලෙකු කියන පදේ වගේම ඇතෙකු කියලා. ඇතෙකු කුරුල්ලෙකු ඇතෙකු කියලා තිබුණා නම් අපි ලියන්නේ ඇතින්නියක. කිරිල්ලියක වගේම ඇතින්නියක. ඇතෙකු ඇතින්නියක. කුරුල්ලෙකු කිරිල්ලියක. පැහැදිලිනේ? අන්න ඒ විදිහට නාමපද ලියනවා. මේ නාමපද ගැන මම තව ටිකක් ඉස්සරහට එනවා. තව පාඩම් කීපයකදී උක්ත ස්වරූපය සහ අනුක්ත ස්වරූපය කියලා. දැන් මම නාමපද වෙන් කළා ප්‍රාණවාචී නාමපද, අප්‍රාණවාචී. ඒකවචන නාමපද, බහුවචන නාමපද. ඊළඟට ස්ත්‍රීලිංග නාමපද, පුරුෂලිංග නාමපද. ඊළඟට උක්ත පද, අනුක්ත පද කියලා පද වර්ගයක් ඉස්සරහා පාඩම් වල තියෙනවා. අපි මම එතනදී කලබල වෙන්න ඕනේ නැහැ. එතනදී මම කියලා දෙන්නම් ඔය නාමපදවල ඒ ස්වරූපය මොකක්ද කියලා. දැනට මෙහෙම තමයි අපි ලියන්නේ නේද? හොඳයි. අපි ගත්තොත් තව එකක් අපි බලමු. ලේඛිකාවක්. ලේඛිකාවක් කියලා කියන්නේ ස්ත්‍රීලිංග නාමපදයක්. ලේඛිකාවක්
දැන් අපි මේ පද්‍ය පන්තිය රචනා කරලා තියෙන විප්පූලි නිරෝෂණී හෙට්ටිආරච්චි කියන්නේ ලේඛිකාවක්. ඒතකොට ලේඛිකාවක් කියන එක පුරුෂ ලිංගයට හරවද්දී ලේඛකයෙක් ලේඛිකාවක්. ඊළඟට ලේඛිකාවක ලේඛකයෙකු ලේඛිකාව බලන්න හැදෙන හැටි. ලේඛකයෙක් ලේඛිකාවක් ලේඛකයෙකු ලේඛිකාවක ලේඛිකාව ලේඛකයා. ඔන්න ඔහොමනේ හැදෙන්නේ. ලේඛකයා ලේඛිකාව ලේඛකයෙකු ලේඛිකාවක ලේඛකයෙක් ලේඛිකාවක්. පැහැදිලිනේ? හරි. ඒ මම පැහැදිලි කරේ අර වචනේ කොහොමද ගොඩනැගෙන්නේ කියන විදිය. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි. පහත සඳහන් ප්‍රශ්න වලට අපි පිළිතුරු ලියන්න ඕන. අර පිළිතුර පැහැදිලි කිරිල්ලියක කියලා ලියන්නට ඕනේ. එහෙනම් දැන් අපි ඊළඟ ප්‍රශ්නට යනවා. 7 වෙනි ප්‍රශ්නය මොකද්ද? පද්‍ය කොටසින් විස්තර කරන්නේ කුමක් ගැනද? පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න තියෙන මෙහෙම ප්‍රශ්නක් ඔබට ඉදිරිපත් වෙනවා. පද්‍ය කොටසින් විස්තර කරන්නේ කුමක් ගැනද? කා ගැනද කියන එක. කවර ක්‍රියාවක් ගැනද කියන එක. පොතක් ගැන, කුරුල්ලෙකු ගැන, පොත් කියවන්නෙකුගේ ක්‍රියාවන් කිහිපයක් ගැන. ඇත්තටම මේ තියෙන කුරුල්ලෙකු ගැනත් නෙමෙයි කියන්නේ. ඉගිලෙනවා හරිය මෙහෙ කිව්වට මේ කුරුල්ලෙක් ගැනමත් නෙමෙයි. පොතක් ගැනමත් නෙමෙයි. ඒවා සේරම වචන තියෙනවා තමයි. හැබැයි මේකේ සම්පූර්ණ කවිය කියවලා බලද්දී අපිට තේරෙන්නේ මේ පොත් කියවන්නෙකුගේ ක්‍රියාවන් කිහිපයක් ගැන කියන එක. ඒකට මේක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. 3 වෙනි උත්තරේ. පැහැදිලි? ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඇදී මෙම වචනේ යෙදී ඇති පිල්ලම් දෙක අනුපිළිවෙලට නම් කර ඇති පිළිතුර කුමක්ද? ඒතර ඇදී කියන එකේ පිල්ලම් දෙකක් තියෙනවා. දී අපි බලමු කෙටි ඇද පිල්ල දික් ඉස්පිල්ල කෙටි පා පිල්ල දික් පා පිල්ල දික් ඇද පිල්ල ඇල පිල්ල. දැන් අපේ පළවෙනි පාඩම ඕගොල්ලෝ දන්නවා. මීට කලින් මම පළවෙනි පාඩම අකුරු සමග සෙල්ලම් කියන පළවෙනි පාඩම කරා. ඒකෙදි පිල්ලම් ගැන මේ පාඩමේදී ඉතාමත්ම පැහැදිලිව මම කියලා දුන්නා. ඒ නිසා යම් කිසි කෙනෙකුට පිල්ලම් ගැන ගැටලුවක් තියෙනවා නම් අපේ YouTube නාලිකාවේ පළවෙනි පාඩම අකුරු සමග සෙල්ලම් කියන පළවෙනි පාඩම නරඹන්න. ඒකේ සම්පූර්ණ පිල්ලම් ගැන සම්පූර්ණ විස්තරය තියෙනවා. එහෙනම් දැන් මෙතන පිල්ලම අපි මං ආපහු මේ පාඩම දාන්නේ නැහැ. මොකද එක පාඩමක් කරලා තියෙන නිසා. දැන් මේ පාඩමේ මේ ප්‍රශ්නේදී උත්තරේ ඇදී පිල්ලම් දෙකක් තියෙනවා. එතකොට එතකොට සවුන්ඩ් එක එනවා දී කියන සවුන්ඩ් එක එනවා. එතකොට අපි දන්නවා ඒ හඬවල් දෙක කියන හඬක් දී කියන හඬක් එද්දි එතන තියෙන්නේ කෙටි ඇදපිල්ල සහ දික් ඉස්පිල්ල. මෙන්න මේ පළවෙනි උත්තරේ තමයි උත්තරේ බවට පත් වෙන්නේ. ඇදී. හොඳයි. එහෙනම් ප්‍රශ්නාංක 8 එකට එක් වී ඇත්තේ මොනවාද? ප්‍රශ්නාංක 8 එකට එක් වී ඇත්තේ මොනවාද? දැන් අපිට දීලා තියෙන කොටසේ පොතයි නෙතයි අතයි හිතයි එකට එක් වෙලා. එතකොට මේ හතරම අපිට ලියන්න වෙයි. එකට එක් වෙන්න නම් ගොඩක් තියෙන්න එපේ. එකට එකතු වෙන්න නම් දැන් ළමයි ටික සේරම එකට එකතු වෙන්න කියලා කිව්වොත් එක්කෙනෙකුට වඩා ඉන්න ඕන නේද? එක්කෙනෙකුට වඩා හිටියොත් එකට එකතු වෙන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙනවා පොතයි නෙතයි අතයි හිතයි එකට එක් වෙලා. එහෙනම් එකට එක් වී ඇත්තේ මොනවද? අපි බලමු පොතයි නෙතයි. එතකොට හරියටම ලියන්න ඕන පොතයි එතන ඉරි කැල්ලක් තියෙනවා. ඊළඟට අනුපිළිවෙලට ලියන්න ඕන නෙතයි පොතයි නෙතයි අතයි හිතයි අතයි ඊළඟට හිතයි. ඔච්චරයි ලියන්නේ. වෙන මොනවත් ලියන්නේ නැහැ. එකට එක් වෙලා කියලා ආයෙ ලියන්නේ නැහැ. එකට එක් වී ඇත්තේ මොනවාද? පොතයි නෙතයි අතයි හිතයි. එච්චරයි. එකට ආයෙ වෙන මොනවත් ලියන්න ඕනේ නැහැ. අර කවියේ තියෙන විදිහට අපි උපුටලා ගත්තා පොතයි නෙත. මේක ලියන්න බෑ. පොත නෙත අත හිත කියලා ලියන්න බෑ. පොතයි නෙතයි අතයි හිතයි කියලාම ලියන්න ඕනේ. පැහැදිලි නේද ලියන විදිය? හොඳට මතක තියාගන්න
උත්තරේ ප්‍රශ්නේ අහන විදිහට අපි පිළිතුර සපයන්න ඕන. අහන විදිහට සපයන්න පුරුදු වෙන්න. පුරුදු වෙන්න යන්න එපා. පුරුදු වෙච්ච ක්‍රමයේ මොකක් හරි ලියලා යන්න. ඔයගොල්ලෝ දන්න එක මොකක් හරි ලියන්නේ මේ අහන්නේ මොකද්ද? අහන දෙයට නිවැරදි ප්‍රතිචාරය දක්වන්න. ඒක තමයි විභාගයේදී සාර්ථක පිළිතුරු ලියන්නේ කරන්න ඕන වැඩි. පැහැදිලි ඇති නේද? හොඳයි. එහෙනම් අපි යමු ඉස්සරහට. අද දවසේ මේ නිවැරදි පිළිතුරු ඔබ ලියලා තියෙනවා නම් මා ඉදිරිපත් කරපු නිවැරදි පිළිතුරු තියෙනවා නම් මෙතන පිළිතුරු 11ක් තියෙනවා. ඒ පිළිතුරු 11ට ලකුණු 1 බැගින් ලකුණු 11ක් ලැබෙනවා. අද දවසේ පාඩමේදී. පැහැදිලි නේද? එහෙනම් මේක හරි ලස්සන කවියක්. අපි නැවතත් සවන් දෙමු. මොකද්ද අපේ කවිය? මොකද අහනවා, විඳිනවා, ගායනවා. පුළුවන් නම් මම ආරාධනය කරනවා මේ වාදනයත් එක්කලා මේ ගායනයත් එක්කලා ඔබටත් තනියම මේ විදිහට ගායනා කරන්න පුළුවන් නම් ඔබ රස විඳිමින් සවන් දෙමින් ඔබගේ ගායන හැකියාවත් වැඩි දියුණු කර ගන්නවා වෙනවා. ඔබ පුළුවන් නම් මේ සඳහා සංගීත භාණ්ඩයක් භාවිතා කරන්න පුළුවන් නම් ඒ වගේම බෙරයක්, අත්‍රබාණක්, තාලම් පොටක් මේ ආදී වශයෙන් කුමන හෝ සංගීත භාණ්ඩයක් එක්කලා ඔබට මේක ගායනා කරන්න පුළුවන් නම් ඒ වගේම මේක පටිගත කරගන්න පුළුවන් නම් හරිම හොඳයි. ඔබත් ගායන හැකියාව වැඩි දියුණු කරගන්න මේ කවිය පාවිච්චි කරනවා වෙනවා. එහෙනම් අපි නැවතත් ගීතයට සවන් දෙමු. කවියට සවන් දෙමු. එහෙනම් හොඳයි. දැන් ඔබ පිළිතුරුත් ලියලා අවසන් වෙලා තියෙන නිසා ඒ කවිය ඉතාමත් හොඳට රස විඳින්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අද දවසේ අපේ පොත්කුරුල්ලා පාඩමෙන් ඉදිරිපත් කරපු ක්‍රියාකාරකම මෙතකින් නිමා කරනවා. ඔබ තවදුරටත් මේ ගීතයට මේ කවියට සවන් දෙමින් ඔබේ ගායන හැකියාව, වින්දනාත්මක හැකියාව වැඩි දියුණු කරගන්න. ඒ වගේම තව මේ කවියේ ඇතුලේ තියෙන විවිධ පද වර්ග හඳුනා ගන්න, විවිධ ක්‍රියාකාරකම්, ක්‍රියාපද, විවිධ භාෂා සංකල්ප හඳුනා ගන්න කියලා මම ආරාධනය කරමින් අද දවසේ අපේ මේ පාඩම නිමා කරනවා. අපි හැමදාමත් ඔබව උල්කාපාත කරන්නට නෙවෙයි, තරු කරන්නටයි උත්සාහ කරන්නේ. එහෙනම් සිසු තරුව එඩියුකේෂන් YouTube නාලිකාව සමග ඊළඟ පාඩමෙන් හමු වෙමු. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා. ආයුබෝවන්. සිසු තරුව ඔබේ අධ්‍යාපනය සහකරුවෝ සිසු තරුව පුද්ගලික සමාගම වෙතින් පිරිනැමෙන අධ්‍යාපන සත්කාරයකි. ඉදිරි ක්‍රියාකාරකම් සමූහය සඳහා ඊළඟ වීඩියෝවට පිවිසෙන්න.